රසායනික පදනම කියන දෙවෙනි එකකේ තවත් අලුත් කොටසක් ගැන. පරිවෘත්තීය ක්‍රියා යාමනය කරන්න වැදගත් වන ජෛව උත්ප්‍රේරක. එහෙම නැත්නම් එන්සයිම ගැනයි අපි කතා කරන්නේ. අපි බලමු මොනවද මේ එන්සයිම කියන්නේ කියලා. ජෛව රසායනික ප්‍රතික්‍රියාවලදී ඒකේ ශීඝ්‍රතාවය වැඩි කරන සජීවී සෛල තුළ ස්වභාවිකව නිපද වෙන ජෛව උත්ප්‍රේරක ලෙස ක්‍රියා කරන මහාණු තමයි එන්සයිමයක් කියලා කියන්නේ. අපි බලමු මේ වචනවල තියෙන තේරුම මොකක්ද කියලා. ජීවී සෛල තුළ විවිධ පරිවෘත්තීය ක්‍රියාවලි සිදු වෙනවා. මේ පරිවෘත්තීය ක්‍රියාවලි සිදු වෙද්දී එහි ජෛව රසායනික ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය වැඩි කරන්න හේතු වෙන. ඒ විතරක් නෙමෙයි. සජීවී සෛල තුළ ස්වභාවිකව නිපද වෙන උත්ප්‍රේරක වර්ගයක්. මේවා මහා අණු. ඇයි මේවට මහා අණු කියලා කියන්නේ? මේවා මූලික තැනුම් ඒකක පුනරාවර්තී ලෙස බන්ධන මගින් බැඳෙමින් සාදන බහු අවයවික වෙන. ඒ විතරක් නෙවෙයි. මේ එන්සයිම වල අණුක ස්කන්ධය 10-4ත් 10-10ත් අතර පමණ වෙනවා. ඒ නිසා අපි ඒවට කියනවා මහා අණු කියලා. එහෙනම් මේ එන්සයිම ගැන අපි එක දෙයක් දන්නවා. මොකද්ද? එන්සයිම කියන්නේ මහා අණු වර්ගයක් කියන එක. ඒ විතරක් නෙමෙයි මේවා නිපද වෙන්නේ සජීවී සෛල තුල ස්වභාවිකව. එහෙනම් ස්වභාවිකව සජීවී සෛල තුල නිපද වෙන ද්‍රව්‍ය. මෙයාගේ කාර්යය මොකක්ද? ජෛව රසායනික ප්‍රතික්‍රියාවල සක්‍රියන ශක්තිය අඩු කරලා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කරන එක. එහෙනම් අපිට නිර්වචනයක් ගොඩනගන්න පුළුවන් මෙන්න මේ විදිහට ජෛව රසායනික ප්‍රතික්‍රියාවලදී සක්‍රියන ශක්තිය අඩු කර ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කරන සජීවී සෛල තුළ ස්වභාවිකව නිපදවන ජෛව උත්ප්‍රේරක ලෙස ක්‍රියා කරන මහා අණු තමයි එන්සයිම කියලා කියන්නේ. මේ එන්සයිම බොහෝමයක් ගෝලීය ප්‍රෝටීන අණු. අපිට මතකයිනේ ප්‍රෝටීන වල ව්‍යුහ ආකාර 4ක් ගැන අපි කතා කරා. ප්‍රාථමික ව්‍යුහය, ද්විතීක ව්‍යුහය, තෘතීක ව්‍යුහය සහ චාතුර්ථ ව්‍යුහය කියලා. ඒකෙන් තෘතීක ව්‍යුහය සහිත ප්‍රෝටීනයක් තමයි මේ කියන එන්සයිම්. මතකයිනේ තෘතීක ව්‍යුහයේ ගොඩ නැගුණේ ඇමයිනෝ ආම්ල වල තියෙන අංශ දාම. ඒ කියන්නේ ආර් කාණ්ඩ අතර හයිඩ්‍රජන් බන්ධන, ඩයිසල්ෆයිඩ් බන්ධන, අයනීක බන්ධන, ඒ වගේම වැන්ඩවාල් අන්තර්ක්‍රියා වැනි බල මගින් බැඳී යාමෙන් ද්විතීක පොලිපෙප්ටයිඩ් දාමයේ පුළුල්ව නැවිලා එතිලා සාදන නිශ්චිත සුසන්හිත අනන්‍ය ව්‍යුහයක් තමයි. මේකට ත්‍රිමාන හැඩයක් තිබුණා. නම් මෙවැනි ව්‍යුහයක් සහිත ප්‍රෝටීනයක් තමයි අපි කියන්නේ ගෝලීය ප්‍රෝටීනයක් කියලා. එහෙනම් මේ එන්සයිමය මේ වර්ගයේ ගෝලීය ප්‍රෝටීනයක්. බොහෝමයක් එන්සයිම. සියලුම එන්සයිම නෙමෙයි. බොහෝමයක් එන්සයිම ගෝලීය ප්‍රෝටීන අණු වෙනවා. ඒ කියන්නේ තෘතීක ව්‍යුහය සහිතයි. මේ ප්‍රෝටීනමය නොවන තවත් මහා අණු ආකාරات ජෛව උත්ප්‍රේරක ලෙස ක්‍රියා කරනවා. උදාහරණයක් විදිහට මුල්ම ජීවී සෛල ගොඩනැගීමේදී මුල්ම එන්සයිමය ලෙස ජෛව ක්‍රියාවලි උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරේ RNA අණුවක්. ඒක අපි හඳුන්වනවා රයිබෝසයිම්ස් කියලා. මේ රයිබෝසයිම්ස් කියන RNA අණුවත් එන එන්සයිමයක් ලෙස ක්‍රියා කරනවා. ඒක නිසා තමයි අපි කියන්නේ බොහෝ එන්සයිම ගෝලීය ප්‍රෝටීන අණු වේ කියලා. එමු නැතුව සියලුම එන්සයිම ගෝලීය ප්‍රෝටීන නෙවෙයි. සියලුම එන්සයිම ගෝලීය ප්‍රෝටීන නෙවෙයි. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ?
බොහෝ එන්සයිම ගෝලීය ප්‍රෝටීන අණු වෙනවා. ඒකට හේතුව ප්‍රෝටීනව නොවන තවත් මහා අණු ආකාරات එන්සයිම ලෙස ක්‍රියා කරන නිසා. ඇයි එන්සයිමයක් අවශ්‍ය වෙන්නේ? අපි කිව්වා දැන් මේ එන්සයිම කියන එක සජීවී සෛල තුල ස්වභාවිකව නිපද වෙනවා. ජෛව රසායනික ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය වැඩි කරන ජෛව උත්ප්‍රේරක ලෙස ක්‍රියා කරනවා කියලා. කොහොමද මේ කාර්ය කරන්නේ? අපි ඒ ගැන බලමු. බලන්නකෝ. මෙතන මම දක්වලා තියෙනවා ප්‍රතික්‍රියාවක්. A2 කියන අණු B2 කියන ඒවත් එක්ක ප්‍රතික්‍රියා කරලා දෙකක් AB කියන සංයෝගය ලබා දෙනවා. මෙතනදී A2 සහ B2 කියලා කියන්නේ ප්‍රතික්‍රියක. දෙකක් AB කියලා කියන්නේ ඵල. එහෙනම් මේ ප්‍රතික්‍රියකය ඵලයක් බවට පත්වීමේදී A අතර පහත මේ දක්වලා තියෙන ආකාරයට මෙතන A කියන එකේ බන්ධන බිඳ හෙලන්න ඕනේ. මේ BB කියන අණුවේ තියෙන අතර තියෙන බන්ධන බිඳ හෙලන්නත් ඕනේ. ඒ විතරක් නෙමෙයි AB අණු අතර නව බන්ධන ඇති කරගන්නත් ඕනේ. එහෙනම් මේ ප්‍රතික්‍රියාව ආරම්භ කරන්න යම්කිසි ශක්ති ප්‍රමාණයක් අවශ්‍යයි. ඒ ශක්ති ප්‍රමාණය බොහෝ විට ලබා ගන්නේ බාහිර පරිසරයෙන්. එහෙම නැත්නම් අපි දන්නවා සමහර අපි විද්‍යාගාරයේ සිදු කරන ප්‍රතික්‍රියාවලදී පරීක්ෂණවලදී යම් සංයෝග දෙකක් එකිනෙකට මිශ්‍ර කරලා ඉහළ උෂ්ණත්වයක් දක්වා රත් කිරීමක් සිදු කරනවා. එවැනි වෙලාවෙදී තමයි ඒවා ප්‍රතික්‍රියා කරන්නේ. එහෙනම් සමහර ප්‍රතික්‍රියාවන් ආරම්භ කිරීම සඳහා පිටතින් අපි ශක්තියක් ලබා දෙන්න ඕනේ. ඒ කියන්නේ ඉහළ උෂ්ණත්වයන් පවතින්න ඕනේ. එහෙම නැත්නම් සමහර වෙලාවට ඉහළ පීඩනයන් පවතින්න ඕනේ. නමුත් අපේ දේහය තුල යම්කිසි රසායනික ප්‍රතික්‍රියාවක්, ජෛව ප්‍රතික්‍රියාවක් සිදු වෙද්දී එවැනි තත්ත්ව අපිට ලබා දීමේ හැකියාවක් නැහැ. අපේ දේහයේ උෂ්ණත්වයේ තියෙන පරාසය තුල පවතින උෂ්ණත්වයේදී තමයි මේ ප්‍රතික්‍රියා සිදු වෙන්න ඕනේ. අපිට ඉහළ උෂ්ණත්ව, ඉහළ පීඩන ලබා දීමේ හැකියාවක් නැහැ දේහ සෛල තුලදී. එහෙනම් එවැනි අවස්ථාවකදී මේ ප්‍රතික්‍රියාව ආරම්භ කරන සඳහා ආරම්භ කිරීමට අවශ්‍ය ශක්ති ප්‍රමාණය අඩු අගයක් වෙනවා නම් ඒක බාහිර පරිසරයෙන් ලබාගෙන ඒ ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධව සිදුවීමේ හැකියාවක් තියෙනවා. මේ එන්සයිම කරන්නේ මොකක්ද? ජීවී සෛල තුලදී ස්වභාවිකව නිපද වෙලා මේ ජෛව රසායනික ප්‍රතික්‍රියාව සඳහා ප්‍රතික්‍රියකවලට ඒ ආරම්භ කරන්න අවශ්‍ය ශක්ති ප්‍රමාණය අඩු කරලා දෙන එක. ඒ නිසා මොකද වෙන්නේ? අපේ දේහයේ පවතින සාමාන්‍ය දේහ උෂ්ණත්වයේදී මේ ජෛව රසායනික ප්‍රතික්‍රියා ස්වයන් සිද්ධව සිදුවීම සිදු වෙනවා. අපි මේක ප්‍රස්ථාරයකින් තවදුරටත් පැහැදිලි කරගමු. බලන්නකෝ. අර මීට පෙර කතා කරානේ A2 B2 කියලා. ඒවා අපි හැඳින්වන්නේ ප්‍රතික්‍රියක කියලා. එහෙනම් මෙතනදී මේ ප්‍රතික්‍රියක අවසානයේදී දෙකක් AB ලෙස ඉහත මම සඳහන් කර ප්‍රතික්‍රියාවේ ඵල බවට පත් වෙනවා. එහෙනම් ඒ ඵල. එහෙනම් මේ ප්‍රතික්‍රියක අවසානයේදී ඵල බවට පත් වෙන්න ඕනේ. නමුත් මේ ප්‍රතික්‍රියාව ආරම්භ කිරීම සඳහා යම් ශක්තියක් අවශ්‍යයි කියලා මම කිව්වා. මෙතන මේ නිල් පැහැයෙන් දක්වලා තියෙන ප්‍රස්ථාරය හොඳින් බලන්න. මේ ප්‍රස්ථාරයේ මෙන්න මේ උස. මෙතන මේ නිල් පැහැති ඊතලයෙන් දක්වලා තියෙන උස. මෙන්න මේ උස තමයි ප්‍රතික්‍රියක වලට ප්‍රතික්‍රියාව ආරම්භ වීම සඳහා ලබා දිය යුතු ශක්ති ප්‍රමාණය වෙන්නේ. ඒ නිල් පැහැයෙන් දක්වලා තියෙන ප්‍රස්ථාරයේ නිරූපණය වෙන්නේ එන්සයිම නොමැති අවස්ථාවකදී ප්‍රතික්‍රියාව ආරම්භ කිරීමට ප්‍රතික්‍රියකවලට ලබා දිය යුතු ශක්ති ප්‍රමාණය. අපි ඕක කියනවා සක්‍රීය ශක්තියක් කියලා. එහෙනම් මේ නිල් පැහැයෙන්
ඊතලය මගින් දක්වලා තියෙන උසින් නිරූපණය වෙන්නේ මේ ප්‍රතික්‍රියකවලට ප්‍රතික්‍රියාව ආරම්භ කිරීම සඳහා එන්සයිම නොමැති අවස්ථාවලදී අවශ්‍ය වන ශක්ති ප්‍රමාණය. ඉන්පසුව මොකද වෙන්නේ? ප්‍රතික්‍රියාව සිදු වෙලා ඵල බවට පත් වෙනවා ඒ අදාළ ශක්ති ප්‍රමාණය ලැබුණු විට. බලන්න ඊට පස්සේ තවත් දක්වලා තියෙනවා කොළ පැහැයෙන් ප්‍රස්ථාරය. මෙන්න කොළ පැහැයෙන් දක්වලා තියෙන ප්‍රස්ථාරයේ මෙන්න මේ කියන උස මගින් නිරූපණය කරන්නේ එන්සයිම ඇති අවස්ථාවකදී ප්‍රතික්‍රියකවලට ප්‍රතික්‍රියාව ආරම්භ කිරීම සඳහා ලබා දිය යුතු ශක්ති ප්‍රමාණය, ලබාගත යුතු ශක්ති ප්‍රමාණය. එහෙනම් අපිට පැහැදිලි වෙනවා එන්සයිමයක් නොමැති අවස්ථාවකදී සක්‍රියන ශක්තියට වඩා එන්සයිමයක් පවතින අවස්ථාවේදී ප්‍රතික්‍රියක සඳහා අවශ්‍ය වන ශක්තිය එහෙම නැත්නම් සක්‍රියන ශක්තිය අඩුයි කියලා. ඔන්න ඔය ක්‍රියාවලිය තමයි එන්සයිමයක් කරන්නේ. කියන්නේ එන්සයිමය කරන්නේ මොකද්ද? ප්‍රතික්‍රියකවල ප්‍රතික්‍රියාව ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන ශක්ති ප්‍රමාණය එහෙම නැත්නම් සක්‍රියන ශක්තිය අඩු කරලා දීම. නා සක්‍රියන ශක්තිය අඩු කරපුවාම මේ අඩු ශක්ති ප්‍රමාණය සාමාන්‍ය දේහ උෂ්ණත්වයෙන් ලබා ගන්න පුළුවන්. ඒක නිසා එම ප්‍රතික්‍රියාව සජීවී සෛල තුළ ඒ බාහිර පරිසරයෙන් එහෙම නැත්නම් දේහයේ උෂ්ණත්වයෙන් ලැබෙන ශක්තිය මගින් ලබාගෙන ස්වයන් සිද්ධව එම ක්‍රියාවලිය ආරම්භ වෙනවා. ඉන්පසු එය ඵල බවට පත් වෙනවා. එහෙනම් අපිට පැහැදිලි දැන් මේ එන්සයිම කියන මහා අණු මගින් කරන්නේ මොකද්ද? ප්‍රතික්‍රියක හා සම්බන්ධ වෙලා එහි සක්‍රියන ශක්තිය අඩු කරලා ප්‍රතික්‍රියාව සිදුවීම උත්ප්‍රේරණය කරන එක. එහෙනම් දැන් අපි දන්නවා සක්‍රියන ශක්තිය කියන්නේ මොකක්ද? ඒ වගේම එන්සයිමයකින් කොහොමද සක්‍රියන ශක්තිය අඩු කරලා මේ ක්‍රියාවලිය මගින් ප්‍රතික්‍රියාව ඉදිරියට සිදුවීම වේගවත් කරන්නේ කියන එක. එහෙනම් උත්ප්‍රේරණය කරන්නේ කියන එක. විශේෂයෙන් මතක තියාගන්න ඕනේ එන්සයිමයක් ගැන අපි කතා කරද්දී විශේෂයෙන් කතා කරන්න ඕනේ වචනේ තමයි උත්ප්‍රේරණය කියන එක. එහෙනම් එන්සයිම උත්ප්‍රේරණ ක්‍රියාවලියක් තමයි. එන්සයිම මගින් මේ ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණ ක්‍රියාවලියක් තමයි සිදු කරන්නේ. මම හිතන්නේ මේ සටහන දැන් ඔයගලන්ට පැහැදිලි වෙන්නේ නැති. මේ රතු පැහැයෙන් පහතට ඊතලයකින් දක්වලා තියෙනවා එන්සයිම මගින් වෙනස් කිරීමකට ලක් වෙන්නේ නැති ශක්ති වෙනස. ඒ කෙරෙහි මේ රතු පැහැයෙන් දක්වලා තියෙන ශක්තිය කෙරෙහි ශක්ති වෙනස කෙරෙහි එන්සයිමේ බලපෑමක් නැහැ. එහෙනම් එන්සයිමේ බලපෑම තියෙන්නේ ප්‍රතික්‍රියක ප්‍රතික්‍රියාව ආරම්භ කිරීම සඳහා ලබා දිය යුතු ශක්තිය එහෙම නැත්නම් සක්‍රියන ශක්තිය කියන එක කෙරෙහි පමණයි. හරි. බලන්නකෝ. දැන් මේකේ තියෙනවා අපි ඉස්සෙල්ලා කතා කරපු එකම ප්‍රතික්‍රියාවක සක්‍රියන ශක්තිය අඩු කිරීමෙන් ජෛව රසායනික ප්‍රතික්‍රියාවල වේගය වැඩි කිරීම එන්සයිම් එක සමස්ත කාර්යය කියලා. මේ විදිහට සක්‍රියන ශක්තිය අඩුවීම නිසා ප්‍රතික්‍රියකවල දේහ උෂ්ණත්වයේදී ප්‍රතික්‍රියාව සිදු කිරීමට අවස්ථාව ලැබෙනවා. බලන්න මෙතන රූප සටහනක් දක්වලා තියෙනවා. මේ තියෙන්නේ ග්ලොබියුලර් ව්‍යුහයක් සහිත ප්‍රෝටීනයක්. ග්ලොබියුලර් ව්‍යුහය සහිත ප්‍රෝටීනයක් ඒ වගේම එන්සයිම් එක ව්‍යුහය. එහෙනම් මේ ව්‍යුහය හැදිලා තියෙන්නේ ඇමයිනෝ අම්ල රාශියක් පෙප්ටයිඩ් බන්ධන වලින් බැඳී යාමින්. ඒ විතරක් නෙමෙයි ඒ පෙප්ටයිඩ් බන්ධන වලින් බැඳී ගිය ද්විතීක පොලිපෙප්ටයිඩ් දාමය අර ඉස්සෙල්ලා අපි කියපු දුර්වල බන්ධන හයිඩ්‍රජන් බන්ධන ඩයිසල්ෆයිඩ් අයනික බන්ධන වැන්ඩවාල අන්තර්ක්‍රියා මෙවැනි බන්ධන සහ අන්තර්ක්‍රියා මගින් බැඳී යාමෙන් සාධන ත්‍රිමාන හැඩයක් සහිත ව්‍යුහයක්. එහෙනම් එහි බලන්න සුදු පැහැයෙන් දක්වලා තියෙන විශේෂ ස්ථානයක්. සුදු පැහැයෙන් දක්වලා තියෙන විශේෂ ස්ථානයක්. එහි විශිෂ්ට හැඩයකුත් තියෙනවා.
මෙන්න මේ සුදු පැහැයෙන් දක්වලා තියෙන කොටසේ පවතින්නේ සාමාන්‍යයෙන් නම් ඇමයිනෝ ආම්ල 12ත් 13ත් අතර සංඛ්‍යාවක්. ඒ කියන්නේ ඊතා සුළු සංඛ්‍යාවකින් හැදුණු ස්ථානයක් තමයි ඒ දක්වලා තියෙන්නේ. ඒක අපි හඳුන්වනවා සක්‍රීය ස්ථානය කියලා. අපි ස්ථානය හඳුන්වන්නේ සක්‍රීය ස්ථානය කියලා. ඔන්න ඔය කියන සක්‍රීය ස්ථානය කියන ස්ථානයේ සමග තමයි අර කියපු ප්‍රතික්‍රියක බැඳෙන්නේ. අපි දැන් එන්සයිම ප්‍රතික්‍රියාවකදී මේ ප්‍රතික්‍රියක වලටත් විශේෂ නමක් දෙනවා. ඒක තමයි උපස්තරය කියන නම. එහෙනම් දැන් අපි එන්සයිම ප්‍රතික්‍රියාවක් ගැන කතා කරද්දී අර ප්‍රතික්‍රියක කියන වචනේ භාවිතා කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි භාවිතා කරන්නේ උපස්තරය කියන නම. එහෙනම් උපස්තර අණු ඇවිත් සම්බන්ධ වෙන්නේ එන්සයිමේ මේ සක්‍රීය ස්ථානය කියන විශිෂ්ට හැඩයක් සහිත ස්ථානයට. මේ ස්ථානයේ තියෙන්නේ ඇමයිනෝ ආම්ල සුළු සංඛ්‍යාවකින් සෑදුණු ව්‍යුහයක්. එහි හැඩය විශිෂ්ටයි. මේ විශිෂ්ට වූ හැඩයට ගැළපෙන එහෙම නැත්නම් අනුපූරක හැඩයක් දරන උපස්තර අණු වලට පමණයි මෙම සක්‍රීය ස්ථානය සමග බැඳීමේ හැකියාව තියෙන්නේ. එතකොට අර තෘතීක ව්‍යුහයේ අනිත් ඇමයිනෝ ආම්ල ප්‍රයෝජනයක් නැද්ද? නෑ, ඒවත් ප්‍රයෝජනවත් වෙනවා. කොහොමද? මේ කියන ප්‍රෝටීනේ හැඩය පවත්ත ගන්න. එහෙම නැත්නම් එන්සයිමේ හැඩය පවත්ත ගන්න අනිකුත් ඇමයිනෝ ආම්ල ටික දායක වෙනවා. එහෙනම් සක්‍රීය ස්ථානය සාධාරණ දායක වෙන්නේ ඇමයිනෝ ආම්ල 12ක් 13ක් වැනි ඉතා සුළු ඇමයිනෝස් අම්ල සංඛ්‍යාවක්. එහි තියෙන විශිෂ්ට හැඩය වැදගත්. මොකද ඒ නිසා එය සමග සම්බන්ධ වීමේ හැකියාව තියෙන්නේ එයට අනුපූරක වන උපස්තර අණු සමග පමණයි. අපි ඕක දන්නවා. බලන්නකෝ මෝල්ටෝස් අණුවක් ගත්තොත් එයා උපස්තරය. එයා ජල විච්ඡේදනය කරන්න වැදගත් වන එන්සයිමය මෝල්ටේස්. එහෙනම් මෝල්ටේස් අණුව නම් මේ දක්වලා තියෙන්නේ මේ මෝල්ටේස් අණුවේ තියෙන විශේෂ නැත්නම් විශිෂ්ට වුණු මේ සක්‍රීය ස්ථානය සමග බැඳෙන්න පුළුවන්. එයට අනුපූරක හැඩය දරන මෝල්ටෝස් අණුවකට පමණයි. එහෙම නැතුව වෙනත් සුක්‍රෝස් අණුවකට තවත් ලැක්ටෝස් අණුවකට මේ සමග බැඳීමේ හැකියාවක් නැහැ. ඒක නිසා තමයි අපි දන්නවා මෝල්ටේස් මගින් ජල විච්ඡේදනය කරන්න පුළුවන් මෝල්ටෝස් පමණයි. එහෙම නැත්නම් සුක්‍රෝස්වත් ලැක්ටෝස්වත් ජල විච්ඡේදනය කරන්න මෝල්ටේස්ට හැකියාවක් නැහැ. ඒකට අපි කියන්නේ උපස්තර විශිෂ්ටතාවය කියලා. එහෙනම් එන්සයිමයක උපස්තර විශිෂ්ටතාවයක් පෙන්වුම් කරනවා. අනිත් එක විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මෙන්න මේ එන්සයිමේ තියෙන සක්‍රීය ස්ථානය ගැන කතා කරද්දී සමහරුන්ට සක්‍රීය ලක්ෂය කියන වචනේ කියවෙන්න පුළුවන්. මතක තියාගන්න සක්‍රීය ලක්ෂය කියන වචනේ කියවුනොත් ලිව්වොත් ඔයගොල්ලෝ ප්‍රශ්න පත්‍රයකට ඒ සඳහා ලකුණක් අපිට ලැබෙන්නේ නැහැ. මොකද ඇක්ටිව් පොයින්ට් එකක් නෙමෙයි මේක ඇක්ටිව් සයිට් එකක්. ඒක නිසා සක්‍රීය ස්ථානය ලෙසම ලියන්න ඕනේ සක්‍රීය ලක්ෂයක් නෙවෙයි එක. අපි දැන් බලමු කොහොමද මේකේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කියලා. එන්සයිම් එක. එන්සයිම් එක කරන්නේ මොකක්ද? අපි නැවත වරක් මතක් කරගමු. උපස්තරය සමග විශිෂ්ට ලෙස අර විශිෂ්ට හැඩයක් දරන සක්‍රීය ස්ථානයේ සමග බැඳෙනවා. බැඳිලා ඊට පස්සේ අවසානයේදී ඵලයක් බවට පත් වෙන්න ඕනේ. අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. බලන්න මෙතන දක්වලා තියෙනවා පුතේ. මේ නිල් පැහැයෙන් දක්වලා තියෙන්නේ එන්සයිමය. මතක තියාගන්න එන්සයිමය සෑම විටම උපස්තර අණු වලට වඩා විශාල අණුවක්. එහෙනම් එන්සයිමය උපස්තර අණු වලට සාපේක්ෂව ගොඩක් විශාලයි.
මේ නිල් පැහැයෙන් දක්වලා තියෙන්නේ එන්සයිම්. මේ එන්සයිම් ඔයගලන්ට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා විශිෂ්ට හැඩයක් ගන්නා ලෙස සකස් වුණු ඇමයිනෝ ආම්ල වලින් සැදුණු කලාපය. ස්ථානය. අපි ඒකට කිව්වේ සක්‍රීය ස්ථානය කියලා. එහෙනම් මේ සක්‍රීය ස්ථානය හා සම්බන්ධ වෙන්න ඕනේ ඊට අනුපූරක හැඩයක් ගන්නා උපස්තරයක් පමණයි. බලන්න ඊට ඉහළින් දක්වලා තියෙනවා මෙන්න මේ කියන උපස්තර අපි මේවටනේ ප්‍රතික්‍රියක කිව්වේ. දැන් අපි එහෙම කියන්නේ නැහැ. අපි කියන්නේ උපස්තර අණු කියලා. එහෙනම් මේ උපස්තර අණු ඇවිල්ලා ඒට අනුපූරක හැඩයක් සහිත එහෙම නැත්නම් විශිෂ්ට හැඩයක් දරන මේ සක්‍රීය ස්ථාන හා බැඳෙනවා. මේ සක්‍රීය ස්ථාන හා බැඳුනහම හදනවා සංකීර්ණයක්. අපි ඒ සංකීර්ණයට කියනවා උපස්තර එන්සයිම සංකීර්ණය කියලා. මෙන්න මේ සංකීර්ණය සෑදී පවතින අවස්ථාවකදී මොකද වෙන්නේ? සක්‍රීයන ශක්තිය අඩු කරලා ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න ඉඩ හරිනවා. සක්‍රීයන ශක්තිය අඩුවීමක් සිදු වෙනවා. එහෙනම් ඒක නිසා ප්‍රතික්‍රියාව සිදු වෙනවා. ඒදී ඵල බවට පත් වෙනවා මේ උපස්තර අණු. බලන්න මෙතන තියෙන බන්ධනය මේ සම්බන්ධ වෙලා තිබුණු වෙලාවේදී ඒ කියන්නේ එන්සයිම් උපස්තර සංකීර්ණයේ සාදලා තියෙද්දි මේ මැද තිබුණු බන්ධනය මෙතන තිබුණු බන්ධනය දැන් බිඳ වැටිලා. දැන් බන්ධනයේ බිඳ වැටුණාට පස්සේ දැන් ඵලය හැදිලා ඉවරයි. එහෙනම් මේ ඵලයේ තියෙන අණු මේකට දැන් අනුපූරක වෙන්නේ නැහැ. ඒක නිසා මොකද වෙන්නේ? අර කියන එන්සයිමේ සක්‍රීය ස්ථානයෙන් මේ ඵලය ගැලවිලා ඉවත් වෙලා යනවා. බලන්නකො එහෙනම් මොකක්ද උනේ? මුලින්ම එන්සයිමය උපස්තර අණුත් එක්ක සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා හදනවා මොකද්ද? එන්සයිම උපස්තර සංකීර්ණය. ඔන්න ඔය සංකීර්ණය සාධන අවස්ථාවේදී තමයි අර සක්‍රීයන ශක්තිය අඩු වෙලා මේ ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධව සිදුවීම උත්ප්‍රේරණය වෙන්නේ. එහෙනම් ඉන්පසුව මොකද වෙන්නේ? එය එන්සයිම සහ ඵල බවට බිඳ හෙලීමක් සිදු වෙනවා. දැන් අපි මෙතෙන්දී ඉගෙන ගත්ත එන්සයිම ගැන කීපයක් ලක්ෂණ මොනවද? විශිෂ්ට හැඩයක් සහිතයි, උපස්තර විශිෂ්ටතාවය පෙන්වන්න කරනවා කියලා කිව්වා. ඒ වගේම ඇමයිනෝ ආම්ල සුළු සංඛ්‍යාවකින් සෑදුණු සක්‍රීය ස්ථානයක් තියෙනවා. ඒ සමග උපස්තරයේ බැඳිලා එන්සයිම් උපස්තර සංකීර්ණය හදනවා. එහෙනම් එහිදී උපස්තරයේ සක්‍රීයන ශක්තිය අඩු කිරීමක් සිදු කරනවා. එහි ප්‍රතිඵලයක් විදිහට ඵලයක් සෑදෙනවා. ඒ විතරක් නෙමෙයි තවත් විශේෂ දෙයක් මෙතනදී දැනගන්න අපිට තියෙනවා. බලන්න අවසානයේදී ඵලය සහ තවත් මොනවද ලැබිලා තියෙන්නේ? එන්සයිම. එහෙනම් බලන්න මෙහිදී එන්සයිම කිසිදු වැයවීමකින් තොරව ඵලය ලැබෙනවා වගේම එන්සයිමේ කිසිදු වැයවීමකින් තොරව නැවතත් පෙර තිබූ ලෙසම එන්සයිම අණු නිදහස් වීම සිදු වෙනවා. එහෙනම් මේ නිදහස් එන්සයිම අණු වලට නැවත වරක් අර ඊට අනුපූරක හැඩයක් දරන උපස්තරයක් සමග සම්බන්ධ වෙන එය නැවත ඵල බවට පත් කිරීමට සක්‍රීයන ශක්තිය අඩු කිරීමේ හැකියාව තියෙනවා. ඒක නිසා එක එන්සයිම අණුවකට කිහිප වරක් නැවත මේ උපස්තර අණු බැඳීම මගින් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කිරීමට හැකියාව තියෙනවා. එහෙනම් එන්සයිම වැයවීමක් සිදු වෙන්නේ නැහැ. එන්සයිමේ කිසිදු වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. නැවත තිබුණා ලෙසම එන්සයිමේ නිදහස් වෙනවා. නමුත් උපස්තරයේදී ඵල බවට පත්වීමක් සිදු වෙනවා. එහෙනම් අපිට පැහැදිලි මේ එන්සයිම ප්‍රතික්‍රියාව සිදුවීමේදී මේ උත්ප්‍රේරණ ක්‍රියාවලිය සඳහා එන්සයිම සුළු සාන්ද්‍රණයකින් පැවතීම ප්‍රමාණවත්. විශාල ප්‍රමාණයෙන් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒක නැවත උපස්තර අණු එක්ක සම්බන්ධ වීමේ හැකියාවක් තියෙන නිසා. එනම් සුළු ප්‍රමාණයකින් සුළු සාන්ද්‍රණ වලින් එන්සයිම පැවතීම ප්‍රමාණවත්.
මේ ප්‍රතික්‍රියා උත්ප්‍රේරණ කාර්ය සඳහා. අපි ඒක තවත් උදාහරණයකින් බලමුකෝ. බලන්න මෙතන දීලා තියෙන උපස්තරයේ විදිහට සුක්‍රෝස්. එන සුක්‍රෝස් ජල විච්ඡේදනය කරන්න වැදගත් වෙන එන්සයිමය මොකද්ද? සුක්‍රේස් නේද? අපි ඔක ඉන්වර්ටේස් කියලාත් හඳුන්වනවා. එහෙනම් මේ එන්සයිමේ තියෙන සක්‍රීය ස්ථානවල හැඩය සමග අනුපූරක ලෙස ගැලපෙන්නේ සුක්‍රෝස් කියන උපස්තර අණුවේ හැඩයට. එහෙනම් මොකද වෙන්නේ මේ උපස්තර අණුව එන්සයිමය සමග බැඳිලා එන්සයිම උපස්තර සංකීර්ණයක් සාදනවා. ඒක ජල අණු එකතු වෙලා ජල විච්ඡේදනය වෙලා මොකද වෙන්නේ? ඵලයක් බවට පත් වෙනවා. මොනවද හැදෙන ඵලය සුක්‍රෝස් ජල විච්ඡේදනයේ? ෆ්‍රක්ටෝස් සහ ග්ලූකෝස්. එනම් දැන් ෆ්‍රක්ටෝස් සහ ග්ලූකෝස් ඵල ලෙස ලැබෙද්දී එන්සයිමේ කිසිදු වෙනස් වීමකින් වැයවීමකින් තොරව නැවතත් එන්සයිම අණු නිදහස් වෙනවා. ඒ විතරක් නෙමෙයි. මෙන්න මේ එන්සයිම ප්‍රතික්‍රියාවකදී කිසිම විදිහකින් මේ එන්සයිමය ලැබෙන ඵලයේ ස්වභාවය වෙනස් කරන්නේ නැහැ. එයාගේ සක්‍රීය ශක්තිය අඩු කරලා ප්‍රතික්‍රියාව සිදුවන වේගය වැඩි කරාට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කරාට කිසිම විදියකින් මේ ලැබෙන අන්තඵලයේ ගුණයවත් ස්වභාවයවත් වෙනස් කරන්නේ නැහැ. ඒකත් එන්සයිම වල එක ලක්ෂණයක්. හරි. දැන් අපි කතා කරා එන්සයිම කියන එකට නිර්වචනයක්. ඊළඟට අපි කතා කරා එන්සයිම වල සක්‍රීය ශක්තිය අඩු කරන්නේ කොහොමද කියන එක. සක්‍රීය ශක්තිය කියන්නේ මොකක්ද කියලා. ඊළඟට එන්සයිමයක් ක්‍රියා කරන්නේ කොහොමද කියන. යාන්ත්‍රණ දෙකක් තියෙනවා. එකක් තමයි අගුළු යතුරු යාන්ත්‍රණය. අනිත් එක ප්‍රේරිත සියුම් යාන්ත්‍රණය. ඕගොල්ලන්ට මේ අගුළු යතුරු යාන්ත්‍රණය ගැන කතා කරන්න නෑ. මම ඒ පොඩි විස්තරයක් ඒ ගැන කියන්නම්. මුලින්ම ඉදිරිපත් කරලා තියෙන අගුළු යතුරු යාන්ත්‍රණය මෙහිදී අගුලක් ලෙස එන්සයිමේ ක්‍රියා කරන බවත් ඒට විශිෂ්ට ලෙස ක්‍රියා කරන යතුර උපස්තරය ලෙස ක්‍රියා කරන බවත් විස්තර කරනවා. මෙහිදී අපි දන්නවා අගුලකට එය විවෘත කළ හැක්කේ එයටම ගැළපෙන ඒට විශිෂ්ට වුණු යතුරක් මගින් පමණයි. ඔන්න ඔය ආකාරයේ ගැළපීමක් තියෙනවා කියන එක තමයි අගුළු යතුරු යාන්ත්‍රණයෙන් කියන්නේ. එහිදී එන්සයිමේ තියෙන සක්‍රීය ස්ථානයේ හැඩය දෘඩ වෙනස් නොවන උපස්තරයට පූර්ණ ලෙස අනුපූරක වෙන ව්‍යුහයක්. එහෙම නැත්නම් උපස්තර විශිෂ්ටතාවය පිළිබඳව තමයි පැහැදිලි කරලා තියෙන්නේ. ඒක ගැන ඔයගලන්ට කතා කරන්න නැහැ. ඔයගලන්ට විස්තර කරන්න තියෙන්නේ ඔයගලන්ගේ විෂය නිර්දේශය තුළ ප්‍රේරිත සිහුම් යාන්ත්‍රණය ගැන. මොකද්ද මේ ප්‍රේරිත සිහුම් යාන්ත්‍රණයක් කියලා කියන්නේ? මෙන්න මේ යාන්ත්‍රණය තුළදී කියනවා එන්සයිමේ පවතින සක්‍රීය ස්ථානයේ හැඩය දෘඩ ව්‍යුහයක් නෙවෙයිලු. මේක නම්‍යශීලී ව්‍යුහයක්. ඒ කියන්නේ පූර්ණ ලෙස උපස්තරයේ හැඩයට අනුපූරක වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම අනුපූරක වෙන්නේ නැහැ. එහෙනම් එන්සයිමේ මේ සක්‍රීය ස්ථානයේ හැඩය ආසන්න ලෙස තමයි උපස්තරයේ හැඩයට අනුපූරක වෙන්නේ. නමුත් උපස්තරය එන්සයිමේ සක්‍රීය ස්ථානයට වඩාත් ආසන්න වීමේදී ඒහා ඇතිවන අන්තර්ක්‍රියාවක් හේතුවෙන් මොකද වෙන්නේ? අර දෘඩ නොවන නම්‍යශීලී වන සක්‍රීය ස්ථානයේ හැඩය එයට වඩාත් අනුපූරක වෙන ලෙස වෙනස් වීමක් සිදු වෙලා එන්සයිම උපස්තර සංකීර්ණය සාදනවා. කියන්නේ මේ සක්‍රීය ස්ථානයේ හැඩය මදක් වෙනස් විය හැකියලු. උපස්තරයේ හැඩයට ගැළපෙන ලෙස මදක් වෙනස් විය හැකියි කියන එක තමයි විස්තර කරන්නේ. අපි බලමුකෝ රූප සටහනකින්.
මෙතනත් දක්වලා තියෙන රූප සටහනේ සාපේක්ෂව විශාල ව්‍යුහය වෙන එන්සයිමය. මෙතන දම්පැහැයෙන් දක්වලා තියෙන්නේ සක්‍රීය ස්ථානය හා බැඳුණු උපස්තර අණුවක්. බලන්න ඊ සක්‍රීය ස්ථානයේ විශේෂ හැඩයක් තියෙනවා, විශිෂ්ට හැඩයක් තියෙනවා. එය හා ගැළපීලා තමයි උපස්තරය එන්සයිමේ සක්‍රීය ස්ථානය හා බැඳී එන්සයිම උපස්තර සංකීර්ණය සාදයි. මෙතන දක්වලා තියෙනවා කොළ පැහැයෙන් එන්සයිම් එක ව්‍යුහය. එහි සක්‍රීය ස්ථාන පවතිනවා. මේ තියෙන උපස්තර අණු බලන්න, මෙහි උපස්තර අණු වල මේ හැඩයට සම්පූර්ණයෙන්ම අනුපූරක වෙන්නේ නැහැ එන්සයිමේ තියෙන සක්‍රීය ස්ථානයේ හැඩය. ආසන්න වශයෙන් තමයි ඒක අනුපූරක වෙන්නේ. එහෙනම් මේ කියන උපස්තර අණුව එන්සයිමේ සක්‍රීය ස්ථානයට වඩාත් ආසන්න වෙද්දී ඒ අතර ඇතිවන අන්තර්ක්‍රියාවක් හේතුවෙන් මේ එන්සයිමේ සක්‍රීය ස්ථානයේ හැඩය මේ හැඩයට ගැලපෙන, කියන්නේ උපස්තරයේ හැඩයට ගැලපෙන විදිහට වෙනස් වීමක්, එහෙම නැත්නම් ප්‍රේරණය වීමක් සිදු වෙනවා. ඒ නිසා මේක තදින් ගැලපීමක් සිදු වෙලා මොකද වෙන්නේ? එන්සයිම් උපස්තර සංකීර්ණය හදනවා. ඒ විතරක් නෙවෙයි. මේ නිසා සක්‍රීය ස්ථානය උපස්තරය කියන ඒවා එකිනෙකට ලං කිරීමක් සිදු කරන. ඒ වගේම නිවැරදි දිශානතිය තහවුරු කිරීමකුත් මෙමගින් සිදු කරනවා. ප්‍රතික්‍රියාවේ ප්‍රගමණයට ඒ වගේම උපස්තර ඵල බවට පත්වීම ප්‍රේරණය කරන්නත් මේ වඩාත් වැදගත් වෙනවා. ඒ නිසා අපි කියනවා මෙන්න මේ කියන ප්‍රේරිත සිහුම් යාන්ත්‍රණය මගින් ප්‍රතික්‍රියාවක ක්‍රියාකාරීත්වය ඒ වගේම කාර්යක්ෂම බව පිළිබඳවත් පැහැදිලි කිරීමක් සිදු කරනවා කියලා. අවසානයේදී වෙන්නේ මොකක්ද? අර පෙර තිබුණා විදිහටම එන්සයිමේ කිසිදු වැයවීමකින් සහ වෙනස් වීමකින් තොරව නැවත ලැබෙනවා. ඵලය ඉවත් වී යනවා. එහෙනම් නැවතත් එහි සක්‍රීය ස්ථානයේ හැඩය උපස්තර අණුවක් ඒට වඩාත් ආසන්න වීමේදී පමණයි වඩාත් අනුපූරක වෙන විදිහට වෙනස් වීම සිදු වෙන්නේ. බලන්න මෙතන රූප සටහනෙනුත් විස්තර කරලා තියෙන ප්‍රේරිත සිහුම් යාන්ත්‍රණයමයි. මේ දක්වලා තියෙනවා එන්සයිමේ සහ එහි සක්‍රීය ස්ථානය. ඒ හැඩයට උපස්තරයේ හැඩයට ආසන්න වශයෙන් පමණයි එන්සයිමේ සක්‍රීය ස්ථානයේ හැඩය අනුපූරක වෙන්නේ. නමුත් එය ආසන්නයට පැමුණාම ඔයගලන්ට පේන ඇති රවුම් හැඩයක් අරගෙන තියෙනවා සක්‍රීය ස්ථානයේ හැඩය. ඒ කියන්නේ වඩාත් ගැළපෙන ලෙස අනුපූරක වෙන විදිහට එහි හැඩය ප්‍රේරණය වීමක් සිදු වෙලා පවතින. ඒ නිසා උපස්තර අණුවට එන්සයිමේ සක්‍රීය ස්ථානය හා තදින් බැඳිලා එන්සයිම් උපස්තර සංකීර්ණය සෑදීමේ හැකියාව තියෙන අවසානයේදී ඵල ඉවත් වෙනවා. එන්සයිමයේ පෙර තිබූ ලෙසම සක්‍රීය ස්ථානයේ පිහිටීම තියෙන විදිහට නැවත ලැබිලා තියෙනවා. අපි මේක තවදුරටත් වීඩියෝ දර්ශනයක් මගින් බලමු කොහොමද මේ අණු සම්බන්ධ වෙන්නේ, කොහොමද එන්සයිම් එක ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය වෙන්නේ, ඵල බවට පත් වෙන්නේ කියන එක මේ ප්‍රේරිත සිහුම් යාන්ත්‍රණයට අනුව. බලන්න මෙතන දක්වලා තියෙන්නේ කොළ පැහැයෙන් එන්සයිමය, මේ තියෙන්නේ සක්‍රීය ස්ථානය, ඒ හැඩය බලන්න. ඒ සක්‍රීය ස්ථානයේ හැඩය ඊළඟට උපස්තර අණුවක් දක්වනවා. ඊට පස්සේ උපස්තර අණුවේ හැඩය සම්පූර්ණයෙන්ම රවුම් හැඩයක්. ඊට ගැළපෙන ලෙස ප්‍රේරණීය වීමක් සිදු වුණා. ඒක නිසා උපස්තර එන්සයිම සංකීර්ණය හැදුවා. මෙහි බන්ධන බිඳ හෙළුවා. ඒක නිසා ලැබෙන ඵල ඒවා ඉවත් වෙලා යනවා. නැවතත්
සක්‍රිය ස්ථානයේ හැඩය මුල තිබූ තත්වයටපත් වෙනවා. උපස්තර අණුවක් ආසන්න වීමේදී තමයි එහි හැඩය ප්‍රේරණය වෙන්නේ. හොඳින් නිරීක්ෂණය කරන්න. මේ ඵලයේ ඉවත් වී ගියාට පස්සේ නැවත වරක් මුල තිබූ හැඩයටම පත් වෙනවා මෙහි සක්‍රිය ස්ථානයේ හැඩය. නැවත උපස්තර අණුවක් ළඟා වීමේදී තමයි හැඩය ඒට වඩාත් අනුපූරක වෙන ලෙස සකස් වීමක් සිදු වෙන. ඒක නිසා එන්සයිමේ කාර්යක්ෂමතාවය වැඩි වෙන්න වඩාත් හොඳින් ගැළපීමක් සිදු වෙන්න මෙය හේතුවක් වෙනවා මේ ප්‍රතික්‍රියාව වඩාත් වේගයෙන් සිදුවීම සඳහා. හරි. දැන් අපි කතා කරේ එන්සයිමේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කරන යාන්ත්‍රණයක් ගැන. ඒ තමයි ප්‍රේරිත සිහුම් යාන්ත්‍රණය. අපි එන්සයිම ගැන ගොඩාක් කරුණු කතා කරා. මේ එන්සයිම වල සාමාන්‍ය ලක්ෂණ ටික නැවත වරක් අපි බලමු. මුලින්ම අපි කිව්වා බොහෝමයක් එන්සයිම ගෝලීය ප්‍රෝටීන කියලා. ත්‍ෘතික ව්‍යුහය සහිත ග්ලොබියුල නැත්නම් ගෝලීය ප්‍රෝටීන. ඊළඟට මේ ඊළඟ කරුණ තමයි එන්සයිම ජෛව උත්ප්‍රේරක. ඒ කියන්නේ ජෛව රසායනික ප්‍රතික්‍රියාවල සක්‍රියන ශක්තිය අඩු කරලා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කරන අණු. මහා අණු. බොහෝ එන්සයිම ගෝලීය ප්‍රෝටීන. අපි සියලුම එන්සයිම කියලා කිව්වේ නෑනේ. එහෙනම් බොහෝ එන්සයිම ගෝලීය ප්‍රෝටීන. ඒක නිසා මේ ගෝලීය ප්‍රෝටීන නම් ඉහළ උෂ්ණත්වවලදී අස්වාභාවීකරණය එහෙම නැත්නම් දුස්වාභාවීකරණයට ලක් වෙනවා. ඒක නිසා අපි කියනවා බොහෝ එන්සයිම තාප අස්ථායි. එහෙම නැත්නම් තාප සංවේදී කියලා. ඊළඟට ඕනෑම ප්‍රතික්‍රියාවක අන්තඵලවල ಗುಣ හෝ ස්වභාවය එන්සයිම මගින් වෙනස් කරන්නේ නැහැ. අපි දැක්කා. ඵලය හැදිලා ඵලය ඉවත් වෙලා ගියාට පස්සේ උපස්තර එන්සයිම සංකීර්ණයෙන් එන්සයිම කිසිම වෙනසක් නැතුවත් ලැබුණා. ඒ වගේම මම හිතෙන්දි කිව්වා මේ ලැබෙන ඵලයේ ගුණේ ස්වභාවය මේ එන්සයිම මගින් වෙනස් කරන්නේ නැහැ කියන එක. ඒ වගේම එන්සයිම උපස්තරයට අධිකව විශිෂ්ටයි. මෝල්ටෝස් ජල විච්ඡේදනය කරන්න පුළුවන් මෝල්ටේස් කියන එන්සයිමය මගින්. එහෙම නැත්නම් සුක්‍රේස් මගින් ලැක්ටේස් මගින් ජල විච්ඡේදනය කරන්න බෑ. එහෙනම් අපිට පැහැදිලි එන්සයිම උපස්තරයට අධිකව විශිෂ්ටයි. ඒ වගේම මේ බොහෝමයක් එන්සයිම මගින් උත්ප්‍රේරණය කරන්නේ ප්‍රත්‍යාවර්තී ප්‍රතික්‍රියා. ඒ කියන්නේ දෙපසටම සිදුවෙන ප්‍රතික්‍රියා. ප්‍රත්‍යාවර්තී ප්‍රතික්‍රියා තමයි බොහෝ විට එන්සයිම මගින් උත්ප්‍රේරණය කරන්නේ. බලන්න බොහෝ කියන වචනය කියවුණු තැන් තුනක් තිබුණා. බොහෝ එන්සයිම ගෝලීය ප්‍රෝටීන, බොහෝ එන්සයිම තාප අස්ථායි, ඒ වගේම බොහෝ එන්සයිම උත්ප්‍රේරක ප්‍රතික්‍රියා ප්‍රත්‍යාවර්තී කියන එක. අපි දන්නවා ප්‍රෝටීනවල ගුණහානිකරණය කෙරෙහි බලපාන සාධක කිහිපයක් තියෙනවා. pH, උෂ්ණත්වය වගේ. ඒ වගේම එන්සයිම වල ක්‍රියාකාරීත්වය එහෙම නැත්නම් ශීඝ්‍රතාවය කෙරෙහි මේ කියන සාධකත් බලපානවා. එන එන්සයිම වල ක්‍රියාකාරීත්වයට, ශීඝ්‍රතාවයට කෙරෙහි pH, උෂ්ණත්වය විතරක් නෙවෙයි. උපස්තර සාන්ද්‍රණයත් බලපානවා. කිසිම විදිහකින් ප්‍රතික්‍රියාවක් තුළදී ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්නේ නැහැ. ප්‍රතික්‍රියාව අවසානයේදී කිසිදු වැයවීමකින් තොරව නොවෙනස් මේ එන්සයිමය අවසානයේදී අපට ලැබෙනවා. ඒ වගේමයි එන්සයිම වල ප්‍රතික්‍රියාව සිදු වෙන්න විශේෂ ස්ථානයක් පවතිනවා. ඇමයිනෝ ආම්ල සුළු සංඛ්‍යාවකින් සැදුණු ස්ථානයක් අපි ඒකට කියන්නේ සක්‍රිය ස්ථානය කියලා. ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය සඳහා සමහර එන්සයිම සහ සාධක නමින් හඳුන්වන ප්‍රෝටීන නොවන සාධක අවශ්‍යයි. දැන් අපි බලමු ඊළඟට අපි කතා කරන්න යන්නේ මේ කියන සහ සාධක ගැන. ඒ විතරක් නෙමෙයි තවත් ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඒවා තමයි මේවා සජීවී සෛල තුල පමණයි නිපද වෙන්නේ කියලා කිව්වා.
ඊළඟ ලක්ෂණයක් විදිහට අපිට ඒක ගන්න පුළුවන්. මේවා සජීවී සෛල තුල පමණයි නිපද වෙන්නේ. මතක තියාගන්න. සජීව සෛල තුල පමණක් නිපද වුණාට ක්‍රියා කරන්නේ මේවා සජීවී සෛල තුල පමණක්ම නෙවෙයි. සෛල වලින් බාහිරයේදී බාහිර පරිසරය තුලත් මේ එන්සයිම ක්‍රියාකාරී වෙනවා. උදාහරණයක් තමයි දිලීර වල දේහය තුල නිපදවන එන්සයිම. යා ජීවත් වෙන උපස්තරයට එහෙම නැත්නම් ලී කොටයක් වෙන්න පුළුවන්, කාබනික ආහාර වෙන්න පුළුවන්, කොළරොඩු වෙන්න පුළුවන්, දි รา පත් වෙන මෙවැනි උපස්තරය මතට ශ්‍රාවය කරලා එය ජීර්ණය කරලා ඒ ඵල අවශෝෂණය කර ගැනීමක් තමයි සිදු කරන්නේ. ඒක නිසා අපි කියනවා මෙතෙන්දී මේවා නිපද වෙන්නේ සජීවී සෛල තුල පමණක් වුණාට ක්‍රියාකාරී වෙන්න පුළුවන් සජීවී සෛල තුල මෙන්ම බාහිර පරිසරය තුලදී. ඒ වගේම එන්සයිම ක්‍රියාවලියක් උත්ප්‍රේරණය කිරීම සඳහා එන්සයිම අවශ්‍ය වෙන්නේ ඊතා සුළු සාන්ද්‍රණය වලින්. ඊතා සුළු ප්‍රමාණයක් ප්‍රමාණවත්. තවත් කරුණක් තමයි සමතුලිත ප්‍රතික්‍රියාවකදී සමතුලිතතාවය කෙරෙහි මේ එන්සයිමේ බලපෑමක් නැහැ. ඒ වගේම සියලුම එන්සයිම ක්‍රියා කරන්නේ ජලීය මාධ්‍යයකදී. අනිත් එක සියලුම එන්සයිම උපස්තර අණු වලට සාපේක්ෂව විශාලත්වයෙන් වැඩි. ඔන්න ඔය කියන කරුණු ටිකත් අපි දැනගෙන ඉන්න ඕනේ. මං කියවනේ අපි දැන් කතා කරනවා කියලා සහසාධක කියලා වර්ගයක් ගැන. මොනවද මේ සහසාධක කියලා කියන්නේ? හැම එන්සයිමයකම ක්‍රියාකාරීත්වයට නෙවෙයි මේ සහසාධක අවශ්‍ය වෙන්නේ. සමහර එන්සයිම වලට. නා සමහර එන්සයිම වල මේ ජෛව රසායනික ක්‍රියාවලිය උත්ප්‍රේරණය ක්‍රියාවලිය සිදු කරන්න ඒකේ ක්‍රියාකාරීත්වයට මේ ක්‍රියාවලිය සඳහා අත්‍යවශ්‍ය වෙනවා තවත් කොටසක් සම්බන්ධ වී තිබීම එන්සයිමේ සමග. මේක හැබැයි මේ සම්බන්ධ වෙන කොටස ප්‍රෝටීනමේ නොවන කොටසක්. ප්‍රෝටීනමේ නොවන සංඝටකයක්. හැබැයි මේක අවශ්‍ය නෙමෙයි මතක තියාගන්න. ඒ සමහර එන්සයිමේට මේ සහසාධකය කියන ප්‍රෝටීනමේ නොවන සංඝටකය යාගේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය වෙනවා. ඒක නිසා අපි කියනවා සහසාධකයක් කියලා කියන්නේ සමහර එන්සයිම වල උත්ප්‍රේරණ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය වන ප්‍රෝටීනමය නොවන සංඝටක ලෙස. මේ අර්ථ දැක්වීම මතක තියෙන්න ඕනේ. එනම් එන්සයිමයට සම්බන්ධ වෙනවා මොනවද? ප්‍රෝටීනමය නොවන සංඝටකයක්. මේ සම්බන්ධ වීම අත්‍යවශ්‍ය වෙනවා මේ අදාළ සමහර එන්සයිම් වලට එයාගේ උත්ප්‍රේරණ ක්‍රියාකාරීත්වය සිදු කරන්න. මේ නිසා සාධක නැති අවස්ථාවලදී මේ එන්සයිමට උත්ප්‍රේරණ ක්‍රියා කිරීමේ හැකියාවක් නැහැ. මෙන්න මේ කියන ප්‍රෝටීනමය නොවන කොටස නැත්නම් සංඝටකය අර එන්සයිමයේ සමග ඉතා තදින් බැඳිලා තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉතා තදින් බැඳිලා තියෙනවා නම් ඒක ස්ථිර ලෙස බැඳිලා තියෙනවා. ඉතා තදින් ස්ථිර ලෙස බැඳිලා පවතින්න පුළුවන්. එහෙම නැත්නම් සමහර ඒවා නම් බැඳෙන්නේ తాවකාලිකව ලිහිල්ව. මේ తాවකාලිකව ලිහිල්ව බැඳිලා තිබුණොතින් එවැනි සහසාධක වලට හරි පහසුවෙන් ගැලවි ඉවත් වෙන්න පුළුවන්. නැවත සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක නිසා අපි කියනවා එවැනි සහසාධක ප්‍රත්‍යාවර්තී කියලා. එහෙනම් මේ එන්සයිමයේ සමග බැඳෙන සහසාධකය ආකාර දෙකකට සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්. එකක් තමයි ඊටා තදින් බැඳිලා ස්ථිර ලෙස පවතින්න පුළුවන්. අනිත් එක ලිහිල් ලෙස తాවකාලිකව බැඳිලා තියෙන්න පුළුවන්. මේ ලිහිල්ව తాවකාලිකව බැඳෙන ඒවා ප්‍රත්‍යාවර්තී සහසාධක වෙනවා. මෙන්න මේ කියන සහසාධක කියන වර්ග පුතේ ආකාර දෙකක් තියෙනවා. මං කියවනේ මේවා ප්‍රෝටීන නෙවෙයි කියලා. නම් මේ ප්‍රෝටීන මේ නොවන සංඝටක එක ආකාරයක් තමයි මේවා කාබනික සංයෝග වෙන්න පුළුවන්.
එහෙනම් මේ ප්‍රෝටීනමය නොවන කොටස එක්කෝ කාබනික සංයෝගයක් වෙනවා. එහෙම නැත්නම් ඒක අකාබනික අයනයක් වෙන්න පුළුවන්. මේ ආකාර දෙකෙන් කාබනික සහ සාධක වෙන ඒවාට අපි හඳුන්වනවා නමකින් හඳුන්වනවා. ඒ තමයි සහ එන්සයිම කියලා. එහෙනම් එන්සයිමයේ සමග බැඳෙන එහි ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය වන මේ ප්‍රෝටීනමය නොවන සංඝටකය කාබනික සංඝටකයක් නම් අපි ඒව හඳුන්වන්නේ කවුරු කියලාද? සහ එන්සයිම ලෙස. මේ සහ එන්සයිම බොහෝ වෙලාවට විටමින වල ව්‍යුත්පන්න. උදාහරණ තමයි අපි මීට පෙර කතා කරලා තියෙන නියුක්ලියෝටයිඩ වර්ග කීපයක්. NAD, FAD, ඒ වගේම බයොටින්. මේවා විටමින් B වල ව්‍යුත්පන්න. නියසින් විටමින් A ව්‍යුත්පන්න තමයි බොහෝමය. ඊළඟ සමහර ආකාර අකාබනික අයන වෙනවා. අපි ඒවට කියන අකාබනික සහසාධක කියලා. උදාහරණයට විදියට සිංක් ධන 2 අයන, Fe ධන 2 අයන, කොපර් ධන 2 අයන වගේ ඒවා. හරි. දැන් අපි සහසාධක කියන්නේ මොනවද කියලාත් දැනගත්තා. දැන් එන්සයිම ක්‍රියාවක් සිදු වෙද්දී ඒවායේ ශීඝ්‍රතාවයට බලපාන සාධකයක් තියෙනවා. මේ සාධක තමයි උෂ්ණත්වය, pH අගය, උපස්තර සාන්ද්‍රණය, එන්සයිම සාන්ද්‍රණය, ඒ වගේම නිෂේධක කියන ඒවා. නැවත වරක් කියමු මොනවද එන්සයිම ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන සාධක? උෂ්ණත්වය, pH අගය, උපස්තර සාන්ද්‍රණය, එන්සයිම, ඒ වගේම නිෂේධක. අපි දැන් බලමු මේ එක් සාධකයේ කොහොමද එන්සයිම ප්‍රතික්‍රියාව කෙරෙහි බලපාන්නේ කියලා. මුලින්ම අපි කතා කරමු උෂ්ණත්වය ගැන. උෂ්ණත්වය වැඩි වෙද්දී මොකද වෙන්නේ? අණුවල චලිතය වැඩි වෙනවා. නේද? අණු චලනය වෙන වේගය වැඩි වෙනවා. මේ අණුවල චලිතය වැඩි වෙද්දී එන්සයිම අණු ඒ වගේම උපස්තර අණු කියන මේ අණු ආකාර දෙකේම චලිතය වැඩි වෙනවා. චලිතයේ වේගය වැඩි වෙනවා. උපස්තර අණු චලිතය වෙන වේගය වැඩි වෙනවා. ඒ වගේම එන්සයිම අණු වලත් චලිතය වැඩි වෙනවා. මේ හේතුවෙන් මොකද වෙන්නේ? එන්සයිම අණු හා උපස්තර අණු එකිනෙක සංඝට්ටනය වන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා එන්සයිමේ සක්‍රිය ස්ථානයත් උපස්තර අණුත් සංඝට්ටනය වීමේ සම්භාවිතාවය වැඩි වෙනවා. ඒ නිසා එන්සයිම උපස්තර සංකීර්ණයේ සෑදීමේ ශීඝ්‍රතාවය වැඩි වීමක් වෙනවා. එහෙනම් මේ අණුව ලැබෙන ඵල ප්‍රමාණය වැඩිවීමක් සිදු වෙනවා. මේ විදිහට උෂ්ණත්වය ක්‍රමයෙන් වැඩි කරගෙන යද්දී එනම් අණුවල චලිතය වැඩි වෙලා සංඝට්ටන සම්භාවිතාවය වැඩි වීම හේතුවෙන් එන්සයිම උපස්තර සංකීර්ණය සාදලා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩිවීමක් සිදු වෙනවා. නමුත් මේ අගය දිගින් දිගටම එකම ආකාරයෙන් සිදු වෙන්නේ නැහැ. මේ වැඩිවීම සිදු වෙන්නේ යම්කිසි උෂ්ණත්වයක් දක්වා පමණයි. අපි බලමු ප්‍රස්ථාරික වේග. බලන්න මේ ප්‍රස්ථාරයේ පැහැදිලි කරන ආකාරයට ක්‍රමයෙන් උෂ්ණත්වය වැඩි කරගෙන යද්දී ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩිවීමක් සිදු වෙනවා. අපි මෙතෙන්දි කියනවා මේ කාලය තුල ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය සෙල්සියස් අංශක 10කින් වැඩි වෙද්දී ශීඝ්‍රතාවය දෙගුණයක් වෙනවා කියලා. නම් ඒ වගේ ශීඝ්‍රතාවකින් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩිවීමක් සිදු වෙනවා. මේ යම්කිසි අගයක් දක්වා පමණයි වැඩි වෙන්නේ. මේ මෙතන දක්වලා තියෙන අගයේදී උපරිම
ශීඝ්‍රතාවයක් පෙන්වනවා. මේ ප්‍රතික්‍රියාවේ උපරිම ශීඝ්‍රතාවයක් පෙන්වු කරන උෂ්ණත්වය අපි හඳුන්වනවා ප්‍රශස්ත උෂ්ණත්වය කියලා. එහෙනම් අපිට පැහැදිලි ප්‍රශස්ත උෂ්ණත්වය දක්වා තමයි මේ විදිහට උෂ්ණත්වය වැඩි කිරීමේදී ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයේ වැඩිවීමක් සිදු වෙන්නේ. ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? තවදුරටත් අපි උෂ්ණත්වය වැඩි කරතින් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩුවීමට නැඹුරු වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි ඉහළ උෂ්ණත්වවලදී බොහෝ වෙලාවට එන්සයිම ලෙස ක්‍රියා කරන මේ ප්‍රෝටීන ග්ලොබියුලර් ප්‍රෝටීන වල තෘතීක ව්‍යුහයේ බිඳ වැටීම. මේ තෘතීක ව්‍යුහය ගොඩනැගිලා තියෙන්නේ හයිඩ්‍රජන් බන්ධන, ආයනික බන්ධන වැනි දුර්වල රසායනික බන්ධන මගින්. මේවා බිඳ වැටීමක් සිදු වෙනවා. මේ හේතුවෙන් එන්සයිමේ තෘතීක ව්‍යුහය බිඳ වැටෙනවා. තෘතීක ව්‍යුහය බිඳ වැටෙනවා කියලා කියන්නේ එහි සක්‍රිය ස්ථානයේ හැඩයත් වෙනස් වීමට ලක් වෙනවා. එහෙනම් එමගින් උපස්තරයේ හැඩයට අනුපූරක වූ සක්‍රිය ස්ථානයක් තවදුරටත් පවතින්නේ නැහැ. ඒ නිසා උපස්තර අණුවට එන්සයිමේ සමග බැඳිලා එන්සයිම උපස්තර සංකීර්ණයේ සෑදීමේ හැකියාව නැතුව යනවා. ඒ නිසා මොකද වෙන්නේ? ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය පහළ බැසීමක් සිදු වෙනවා. හැබැයි අර ක්‍රමෙන් ඉහළ නැග්ගා වගේ ක්‍රමෙන් පහළ බැසීමක් නෙවෙයි සිදු වෙන්නේ. වේගවත් එහෙම නැත්නම් ශීඝ්‍ර අඩුවීමක් තමයි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඒකට හේතුව තමයි එන්සයිම අණුවල සිදුවන දුස්වාභාවීකරණය. මේ විදිහට එන්සයිම අණු දුස්වාභාවීකරණය දිගින් දිගටම වීම නිසා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ශීඝ්‍රයෙන් අඩු වෙලා යම්කිසි අගයකින් පසුව එහි ශීඝ්‍රතාවය අඩුවීමක් නෙවෙයි සම්පූර්ණයෙන් නතර වීමක් දක්වා එන්න පුළුවන්. එහෙනම් මේ ප්‍රස්ථාරයෙන් ශීඝ්‍ර අඩුවීමක් දක්වලා තියෙනවා. අවසානයේදී ප්‍රතික්‍රියාව නතර වීම පවා සිදු වෙන්න පුළුවන්. නතර වීමක් සිදු වෙනවා යම් අගයකදී. මම කියවනේ උපරිම ශීඝ්‍රතාවයකින් ප්‍රතික්‍රියාව සිදු වෙන උෂ්ණත්වය අපි ප්‍රශස්ත උෂ්ණත්වය කියලා හඳුන්වලා කියලා. මේ ප්‍රශස්ත උෂ්ණත්වය විවිධ ජීවීන්ගේ විවිධ වෙන්න පුළුවන්. බොහෝ මානව එන්සයිම් වල ප්‍රශස්ත උෂ්ණත්වය වෙන්නේ නම් දේහ උෂ්ණත්වය. ඒ කියන්නේ සෙල්සියස් අංශක 35ත් 40ත් අතර පරාසයි. නමුත් සමහර ජීවීන් ඉන්නවා ඊට වඩා ඉහළ උෂ්ණත්වයකදී. ඒ කියන්නේ සෙල්සියස් අංශක 70ක් වගේ උණුදිය උල්පත්වල පවතින ඉහළ උෂ්ණත්වවලදී පවා නොනැසී ජීවත් වෙමින් මේ එන්සයිමීය ක්‍රියාවලිය සිදු කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට උණුදිය උල්පත්වල සිටින බැක්ටීරියාවන් සඳහන් කරන්න පුළුවන්. එහෙනම් අපි දැන් බලමු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන තවත් සාධකයක් ගැන. ඒ තමයි pH. pH අගය. පරිසරයේ උෂ්ණත්වය වෙනස් නොවී පැවතුනත් එන්සයිම යම්කිසි pH පරාසයක් තුල තමයි වඩාත් හොඳින් නැත්නම් වඩාත් කාර්යක්ෂමව ක්‍රියා කරන්නේ. අපි ප්‍රස්ථාරයකින් බලමුකෝ. බලන්න අපේ දේහයේ පවතින එන්සයිම දෙකක් මෙතන සඳහන් කරලා තියෙනවා. මං කියවනේ ඕනෑම එන්සයිමයක් සඳහා වඩාත් හොඳින් ක්‍රියා කරන pH පරාසයක් තියෙනවා. මෙතන දක්වලා තියෙන්නේ පෙප්සින්. බලන්න පෙප්සින් වල pH පරාසය මේ දක්වලා තියෙනවා. ආමාශය අපි දන්නවා pH අගය
ආම්ලික pH අගයක් පවතින. ඒකට හේතුව තමයි ආමාශික පවතින ග්‍රන්ථීන් මගින් ශ්‍රාවය කරන HCl. ඒ නිසා ආම්ලික ස්වභාවයක් පවතින. එහෙනම් මෙම පෙප්සින් ක්‍රියාකාරී වෙන්නේ ආම්ලික pH අගයකදී. යාගේ පරාසය වඩාත් හොඳින් ක්‍රියාකාරී වෙන මේ පරාසය පවතින්නේ ආම්ලික පරාසයක. ට්‍රිප්සින් ශුද්‍රාන්ත්‍රය මගින් ශ්‍රාවය කරන එන්සයිම. මෙහිදී එය ක්‍රියාකාරී වෙන්නේ භාෂ්මික pH පරාසයක. එහෙනම් එක් එන්සයිමයට මේකෙම අපිට පැහැදිලි එක් එන්සයිමේ ක්‍රියා කරන්න වැදගත් වන pH පරාසයක් තියෙනවා. ඒක එක් එන්සයිම් අනුව විවිධ වෙන්න පුළුවන්. නමුත් මෙන්න මේ ප්‍රස්ථාරයේ අවම පරාසයේදී සහ pH උපරිම පරාසයේදී ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ගොඩක්ම අඩුයි. ඒ කියන්නේ ආන්තික pH පරාසයන්හිදී ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි. ඒ වගේමයි අර උෂ්ණත්වය වගේම තමයි මෙහිදී යම් අගයකදී යම් pH අගයකදී උපරිම කාර්යක්ෂමතාවයක් නිරීක්ෂණය කරන්න පුළුවන්. අපි ඒකට කියනවා ඒ එන්සයිමයට අදාළ ප්‍රශස්ත pH අගය කියලා. ක්‍රමයෙන් pH අගය වැඩි කරගෙන යද්දී මොකද වෙන්නේ? ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙලා යම්කිසි pH අගයකදී ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය උපරිම වෙලා ඒක අපි කියව ප්‍රශස්ත pH අගය කියලා. ඉන්පසුව තවදුරටත් pH අගය වෙනස් කිරීමේදී මොකද වෙන්නේ? මේ pH කියන සාධකය මගිනුත් අර තෘතීක ව්‍යුහයේ ප්‍රෝටීනවල තෘතීක ව්‍යුහයේ රසායනික බන්ධනවල වෙනස් වීම සිදු වෙන නිසා දුස්වාභාවීකරණයට ලක් වෙලා ඒ සක්‍රිය ස්ථානයේ හැඩය නැවත වෙනස් වීමකට ලක් වෙනවා. ඒක නිසා මොකද වෙන්නේ? ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩු වෙලා යනවා. ක්‍රමයෙන් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩු වෙලා යනවා. නමුත් විශේෂත්වයක් තියෙනවා. අර ඉස්සෙල්ලා අපි උෂ්ණත්වය අණුව ප්‍රතික්‍රියාවේ උෂ්ණත්වය වෙනස් වීමට අණුව ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වෙනස් වුණු ආකාරය දැක්වෙන ප්‍රස්ථාරයට වඩා වෙනස් ආකාරයකට තමයි මේ ප්‍රස්ථාරය අපිට ලැබිලා තියෙන්නේ. මේක අපි කියනවා සමමිතික බෙල් හැඩයක් අපිට දකින්න පුළුවන් කියලා. සමමිතික බෙල් හැඩයක් තමයි pH අගය වෙනස් කිරීමේදී එන්සයිම ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයේ වෙනස් වීම අපිට නිරීක්ෂණය කරන්න වෙන්නේ. හරි. තවත් සාධක කිහිපයක් අපි කතා කරා. එකක් තමයි උපස්තර සාන්ද්‍රණය. දැන් අපි දන්නවා උපස්තරය කියන්නේ ප්‍රතික්‍රියක කියලා. එහෙනම් ප්‍රතික්‍රියක සාන්ද්‍රණය එහෙම නැත්නම් උපස්තර සාන්ද්‍රණය වෙනස් වෙද්දී මේ විදිහට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වෙනස් වෙන්න පුළුවන්. බලන්නකො මේ ප්‍රස්ථාරය දක්වලා තියෙනවා. උපස්තර සාන්ද්‍රණය ක්‍රමයෙන් වැඩි කරගෙන යද්දී මොකද වෙන්නේ? එන්සයිම් උපස්තර සංකීර්ණයේ සෑදීමේ හැකියාව වැඩි වෙනවා. ඒ නිසා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. මෙහිදී එහෙම වීමට හේතුව තමයි උපස්තර සාන්ද්‍රණය වැඩි කිරීම නිසා එන්සයිම සහ උපස්තර අණු අතර නිවැරදි දිශානතියෙන් සංඝට්ටනය වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි වීමක් සිදු වෙනවා උපස්තර අණු සාන්ද්‍රණය වැඩි කරද්දී. නමුත් දිගින් දිගටම මේ විදිහට අපි උපස්තර සාන්ද්‍රණය වැඩි කරගෙන ගියොත් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය දිගින් දිගටම වැඩි වෙයිද? නෑ, එහෙම වෙන්නේ නෑ. එන්සයිම් අණු ප්‍රමාණය වැඩි කරන්නේ නැහැනේ. ඒක නිශ්චිත ප්‍රමාණයක්. මේ සියලුම එන්සයිම් අණු ටික උපස්තර අණු වලින් සංතෘප්ත වුණාට පස්සේ ඒ ටික ඉවත් වෙලා තමයි නැවත උපස්තර අණුත් එක්ක බැඳෙන්න ඕනේ. එහෙනම් උපස්තර සාන්ද්‍රණය පුළුවන් තරම් අපි වැඩි කරගෙන ගියා කියලා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය තවදුරටත් දිගින් දිගටම වැඩි වෙන්නේ නැහැ. එන්සයිම අණු වල පවතින සක්‍රීය ස්ථාන සංතෘප්ත වුණාට පස්සේ සම්පූර්ණයෙන්ම තියෙන උපස්තර අණු වලින් ඒවා නැවත ගැලවිලා ඉවත් වුණාට පසුව තමයි නැවත
උපස්තර අණු වල සම්බන්ධ වීමේ හැකියාව ලැබෙන්නේ. ඒ නිසා එන්සයිම සාන්ද්‍රණය නියතව පවතින නිසා මොකද වෙන්නේ? ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය නියත වීමට නැඹුරු වීමක් දකින්න පුළුවන්. තවත් වැදගත් සාධකයක් තමයි එන්සයිම සාන්ද්‍රණය. උපස්තර සාන්ද්‍රණය ඒ වගේම අනෙකුත් සාධක නියතව තියෙද්දී එන්සයිම සාන්ද්‍රණය ක්‍රමයෙන් වැඩි කරගෙන යන්න පුළුවන්. උපස්තර සාන්ද්‍රණය නියතයි. උපස්තර සාන්ද්‍රණය වැඩි වෙන්නේ නැහැ. එන්සයිම සාන්ද්‍රණය වැඩි කරනවා. එතකොට මොකද වෙන්නේ? ප්‍රතික්‍රියාවේ එන්සයිම උපස්තර සංකීර්ණ සෑදීමේ හැකියාව වැඩි වෙලා ප්‍රතික්‍රියාව වඩා ශීඝ්‍රව සිදු වෙනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. නමුත් තවදුරටත් අපි එන්සයිම වැඩි කරනවා. වැඩි කරාට වැඩක් නෑ. මොකද සියලුම උපස්තර අණු ඒ වෙද්දී පළ බවට පත් වෙලා ඉවර නම් මොකද වෙන්නේ? වැඩි වෙලා ගිහිල්ලා එතනින් යන ප්‍රතික්‍රියාව සම්පූර්ණයෙන් නතර වෙනවා. ප්‍රතික්‍රියාව සිදුවීම සඳහා ප්‍රතික්‍රියක නෑ. සියලුම ප්‍රතික්‍රියක පළ බවට පත් වෙලා අවසానයි. ඒ නිසා අපිට මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් තමයි එන්සයිම සාන්ද්‍රණය පිළිබඳව ප්‍රස්ථාරගත කරොත් එන්සයිම සාන්ද්‍රණය වැඩි කිරීමට සාපේක්ෂව ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ප්‍රස්ථාරගත කරොත් අපිට දකින්න ලැබේ. එහෙනම් අපි කතා කරා එන්සයිම ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන සාධක කිහිපයක්. මොනවද? උෂ්ණත්වය, pH, උපස්තර සාන්ද්‍රණය, එන්සයිම සාන්ද්‍රණය. තවත් සාධකයක් තියෙනවා. ඒ තමයි එන්සයිම නිෂේධක. මම ඊළඟ දවසේ කතා කරන්න මේ එන්සයිම නිෂේධක ගැන සහ මේ නිෂේධක වර්ග ගැන. එහෙනම් අදට අපි කතා කරපු දේවල් නැවත මතක් කරොත් මුලින්ම අපි කිව්වා මොකද්ද මේ එන්සයිමයක් කියන්නේ කියන එක. ඒ අර්ථ දැක්වීම මතකේ තියෙන්න ඕනේ. එන්සයිමයක් කිව්වේ සජීවී සෛල තුළ ස්වභාවිකව නිපද වෙලා ජෛව රසායනික ප්‍රතික්‍රියා වල සක්‍රියන ශක්තිය අඩු කර ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කර උත්ප්‍රේරණ ක්‍රියාවන් සිදු කරන මහා අණු කියලා. ඊට පස්සේ අපි කතා කරා මෙහි කොහොමද සක්‍රියන ශක්තිය අඩු කිරීම සිදු කරන්නේ කියලා. එය පැහැදිලි කරා එන්සයිම ක්‍රියාවලියේ යාන්ත්‍රණය සම්බන්ධයෙන්. ඒක විස්තර කරේ අපි ප්‍රේරිත සියුම් යාන්ත්‍රණය මගින්. ඊළඟට එන්සයිම සහ සාධක ගැන කතා කරා. එතන අපි නිර්වචනයක් කතා කරා. මොනවද? සමහර එන්සයිම වල උත්ප්‍රේරණ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය වන ප්‍රෝටීන නොවන සංඝටක ලෙස. ඉතින්දිත් අපි සහසාධක වර්ග කතා කරා. කාබනික සහ අකාබනික සහසාධක. ඒවා බැඳිලා තියෙන ආකාරය ගැන කතා කරා. එහෙනම් අවසානයේදී අපි කතා කරේ එන්සයිම ප්‍රතික්‍රියාවකට කෙරෙහි බලපාන සාධක කීපයක් වන උෂ්ණත්වය, pH, උපස්තර සාන්ද්‍රණය සහ එන්සයිම සාන්ද්‍රණය ගැන. ඊළඟ දවසේ බලමු අපි නිෂේධක පිළිබඳව.